අභ්‍යාසංක 23 අභ්‍යාසංක 23 තමයි ඉස්සෙල්ලාම අපි කරන්න යන්නේ මේ ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා මේක දැන් අපි වෙනද ගණන් හැදුවේ හරි මම ඇහෙන්නේ නැත්නම් කියන්න සිග්නල් ඉෂුව තියෙනවා නම් රයිට් වෙනද ගණන් හැදුවේ නිකන් අපිට ලිස්ට් එකක් දීලා ඒකෙන් දෙන තොරතුරු දාලානේ අපි ලාභ හෝ අලාභ ප්‍රකාශ හැදුවේ දැන් ලිස්ට් එකක් නෙමෙයි පුතේ දෙන්නේ ශේෂ පිරික්සුමක් දෙන්නේ 23 වෙනි ගානේ හරිද ශේෂ පිරික්සුමක් තමයි දෙන්නේ එතන ළමයි දැන් මේ ශේෂ පිරික්සුම කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ශේෂ පිරික්සුමේ තොරතුරු ශේෂ පිරික්සුමේ කොහොමද තොරතුරු ඔයාලට මතකයිද අපි 10 වසරේ 11 වෙනි පාඩමකට කරා ශේෂ පිරික්සුම කියලා එකක්. ශේෂ පිරික්සුම කියලා කියන්නේ දරුවෝ ගිණුම් වල අවසාන ශේෂ දක්වලා සකස් කරන ලේඛනය. ගිණුම් වල අවසාන ශේෂ. දැන් අපි ගත්තොත් මුදල් ගිණුම හරි මේ ආරම්භක දේශ මෙහිම දානවා ශේයිගේ කියලා ඊට පස්සේ මුදලින් ලැබිච්ච ඒවා මේ මුදල් ගිණුමට අර කරනවා මුදලින් ගෙවන සියලුම දේවල් බැර කරනවා ඊට පස්සේ අපි මේ මුදල් ගිණුමේ ශේෂයක් ගන්නවා මෙතනින් පාගේ ශේෂය ගන්නවා ඊගේ මේ පැත්තෙන් ගන්නවා හර පැත්තෙන් සාමාන්‍ය මුදල් ගිණුමේ ශේෂයක් එන්නේ හර පැත්තෙන් මේ පැත්තේ ඊගේ ශේෂයක් ගන්නවා තේරුණා ඊට පස්සේ ඔය ප්‍රාග්ධන ගිණුම ඒ වගේ ප්‍රාග්ධන ගිණුම මේ ගිණුමේ ආරම්භක ශේෂය බැරට එන්නේ ඊට පස්සේ මේක තුලනය කරනවා අර පැත්තෙන් පාගේ එනවා පෙර පැත්තෙන් ඊගේ එනවා මේ ඊගේ ඒ විදිහට සියලුම ගිණුම් වල අවසාන ශේෂෙමි ඊගේ යන ශේෂ මුදල් ගිණුමේ ඉදිරියට ගෙන යන ශේෂය ප්‍රාග්ධන ගිණුමේ ඉදිරියට ගෙන යන ශේෂය අපි දානවා එක ලේඛනයකට. අන්නේ ලේඛනයේ නම තමයි ශේෂ පිරික්සුම කියලා කියන්නේ. ශේෂ පිරික්සුම. ඔයාලට මතක ඇතිලා දරුවෝ ශේෂ පිරික්සුමක් අපි හැදුවේ. ශේෂ පිරික්සුමේ තියෙන මොනවද? මේ මෙතන තියෙන විස්තරය. මෙතන තියෙනවා හර, මෙතන තියෙනවා බැර. ඔයාලට මතකද ශේෂ පිරික්සුමට හර කරේ මොන ගිණුම්ද? හර වෙන වැඩිවීම හර වෙන ගිණුම් ශේෂ පිරික්සුමට හර කරා. මොනවාද වැඩිවීම හර වෙන ගිණුම්? වත්කම් ගිණුම් වත්කම් වැඩිවීම හර නිසා වත්කම් ගිණුම් අපි හර පැත්තේ තමයි දැන් මේ ශේෂ පිරික්සුමේ. ඒ වගේම වියදම් ගිණුම් වැඩිවීම හර නිසා අපි හර පැත්තේ දැම්මා. තේරුණාද? වත්කම් ගිණුම් වියදම් ගිණුම් අපි ශේෂ පිරික්සුමේ හර පැත්තේ දැම්මේ. දැන් බලන්න මේකේ ඊට පස්සේ බැර පැත්තට මොනවද දැම්මේ? වැඩිවීම බැර වෙන ඒවා මොනවාද? ආදායම් ගිණුම් ඊට පස්සේ හිමිකම් ගිණුම් ඊළඟට වගකීම් ගිණුම් මෙන්න මේ ටික තේරෙනවද? ගිණුම් වර්ග පහෙන් ළමයි තියෙන්නේ. ඒකෙන් හර වෙන ගිණුම් දෙකක් දානවා හර පැත්තට. يعني වැඩිවීම හර වෙන ගිණුම් දෙක දානවා හර පැත්තට. වැඩිවීම බැර වෙන ගිණුම් දානවා බැර පැත්තට. බලන්නකෝ ඒක ශේෂ එන්නේ ඒ විදිහම තමයි. දැන් මේ මුදල් ගිණුම ගත්තොත් එහෙම ශේෂය එන්නේ හර පැත්තෙන්. ඊගේ හර පැත්තෙන් එන්නේ. ඊගේ හර පැත්තේ. එතකොට අපි මුදල් කියලා මේ ශේෂ විශේෂයට දාන්නේ නේ. මුදල් කියලා අපි ගිහින් දානවා හරට අදාළ ශේෂය. ප්‍රාග්ධන කියලා දාන්නේ බැරට. ප්‍රාග්ධන කියලා අදාළ ශේෂය බැරට දානවා. තේරුණා? හරි. ඔය විදිහට අපිට දැන් ඊට පස්සේ කරන්න තියෙන පුතේ මේ අපි ඔයාලා දැන් දන්නවනේ දැන් 10 වසරේදී අපි ගිණුම් කරන ක්‍රියාවලිය පටන් ගත්තා. කොහොමද? අපි ඉස්සෙල්ලාම ගිණුම් කරන ක්‍රියාවලිය ගනුදෙනු හා සිදුවීම් රැස් කරා. රැස් කිරීම කරේ කොහොමද? අපි මූලාශ්‍ර ලේඛන වලින් ගනුදෙනු හා සිදුවීම් රැස් කිරීම සිද්ධ කරා. ඊට පස්සේ ඒවා වාර්තා කරා. වාර්තා කරේ මොනවද? මූලික සටහන් පොත්වල. ඊළඟට ඒවා වර්ග කරා. වර්ග කිරීම එහෙම නැත්නම් පිටපත් කිරීම කියලා කියනවා මේකට ළමයි. වර්ග කිරීම පිටපත් කිරීම කරන්නේ මොකේද? ලෙජර් ගිණුම් වල. ඊට පස්සේ
සාරාංශ කිරීම මේ 1 2 3 4 ගිණුම්කරණයේ පියවර මම මේ ලිව්වේ 1 2 3 4 වෙනි එකට සාරාංශ කිරීම කරේ අපි මොකේද මෙන්න මේ ශේෂ පිරික්සුමේ දැන් පස්වෙනි පියවරට අපිට තියෙන්නේ පුතේ ඉදිරිපත් කිරීම ළමයි පස්වෙනි පියවර ඉදිරිපත් කිරීම මොන වෙන්ද අපි ඉදිරිපත් කරන්නේ මොනයිද පුතේ ඉදිරිපත් කරන්නේ මූල්‍ය ප්‍රකාශන වලින් තමයි අපි ඉදිරිපත් කරන්නේ තේරුණා නේද හරි එතකොට අපි ප්‍රධාන වශයෙන් මූල ප්‍රකාශන දෙකක් හදනවා ඒ දෙක දැන් මතක ඇති එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශය අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි එතකොට අපිට 23 වෙනි ගාන කියනවා ශේෂ පිරික්සුමක් දීලා ලාභ හෝ අලාභ ප්‍රකාශය හදන්න කියලා. ඉතින් මම මේ එයාලා ගණන් වල හැම ගානකම දෙන්නේ පුතේ අපිට මෙතනින් එහාට ශේෂ පිරික්සුමක්. තේරුණා? විභාගෙට දෙන්නේ ශේෂ පිරික්සුමක්. තේරුණානේ? ඒතකොට ශේෂ පිරික්සුමක් දෙන්න හේතුව තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ 4 වෙනියට තියෙනවා සාරාංශ කිරීම කියලා. අපි ශේෂ පිරික්සුම දිහා බලාගෙන තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශය දෙක හදන්නේ. හරි නේද? මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පුතේ chat box එකේ දාන්න. මන්ට බෝඩ් එක පොඩ්ඩක් සර් පැහැදිලි මදි වගේ සර්. පොඩ්ඩක් පැහැදිලි මදි සර්. මොකද්ද පැහැදිලි මදි උගන්නපු එකද එහෙම නැත්නම් කටහඬද? බෝඩ් එක සර් පොඩ්ඩක් පැහැදිලි මදි. මම මේ කියන කතාවද පැහැදිලි නැත්තේ එහෙම නැත්නම් මේ උගන්නන ටිකද පැහැදිලි නැත්තේ? නැත්නම් බෝඩ් එකද? මං කතා කරන එක හැමෝටම ඇහෙනවද? බෝඩ් එකද පැහැදිලි මදි? මොනවා හරි අවුලක් තියෙනවා නම් පුතේ මේ අත උස්සන රේස් හෑන්ඩ් කරන්න. හරි? මම හිමීට කරගෙන යන්නම්. පැහැදිලි මදි නම් ආපහු කතා කරන්න ඔයාලා කියන්නේ එක එක කට්ටියට එක එක විදිහට ඇත්තේ මේ මොකද්ද කනෙක්ෂන් ඉෂුත් එක්ක ඔයාලා හරි පුතේ ඔයාලා පොඩ්ඩක් zoom කරන්න පුළුවන් ඔය මේ ඔයාලා ෆෝන් එකෙන් නම් යන්නේ බෝඩ් එක පැහැදිලි මදි කියලා කියන්නේ පොඩ්ඩක් මේ zoom කරන්න පුළුවන් ෆෝන් එක මෙහෙම මේ ස්ක්‍රීන් එක zoom කරොත් හරියයි ගොඩක් වෙලාවට හරි ඉතිරිනවා වගේ හරි නේද මම ලියන හැමදේම කියන්නම් ඔයාලට හොඳට බලාගෙන ඉන්න හරි අපි 23 වෙනි ගාන හදමුකෝ නෑ පුතේ ෆෝන් වලින් යන හැමෝටම zoom කරන්න පුළුවන් පොස්ට් විතරක් නෙමෙයි ලැප් වලින් බෑ ෂෙයා කරොත් විතරයි පුළුවන් නේ මම ඒක නම් ටෙස්ට් කරේ නෑ හරි එහෙම වුණොත් මට whiteboard හරි මේ තියෙන 23 වෙනි ගාන බලන්න ඒකේ තියෙනවා මේ ප්‍රාග්ධනය කියලා තියෙන මේ තියලා තියෙන ශේෂ පිරික්සුම වාසනා ව්‍යාපාරය 2016 12 31 දිනට ශේෂ පිරික්සුම් පහත දැක්වේ කියලා තියෙනවා. ගිණුමේ නම තියෙනවා හර සහ බැර කියලා තියෙනවා. බලන්න ප්‍රාග්ධනයේ බැර පැත්තට තියෙනවා. ආරම්භක තොගය හර පැත්තේ තියෙන්නේ. ඇයි මේ හර පැත්තේ බැර පැත්තේ තියෙන්නේ? තොගය කියන්නේ වත්කම. ඒකයි හර පැත්තේ තියෙන්නේ. ඊළඟට ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට කියලා තියෙන්නේ
පිරිවැය කියලා කියන්නේ ළමයි ගත්ත ගාන. හරිද? ලක්ෂ 3යි. යන්ත්‍ර පිරිවැයට ලක්ෂයයි. ණය ගැතියෝ බලන්න ඔයාලා වත්කම් හර පැත්තේදී තියෙන කියලා අර මං කිව්ව විදිහට තියෙන කියලා බලන්න. ණය ගැතියෝ 42000යි. ණය හිමියෝ පෙර පැත්තේ 35000යි. වෙනවනේ. ඒක දැන් ඔයාට දැන් මෙතන ණය හිමියෝ හර පැත්තේ හිස්තැනක් තියෙනවනේ. ඒතර එයා අනිවාර්යයෙන්ම බැර පැත්තේ තියෙන්නේ කියලා ඔයා දැනගන්න ඉන්න ඕනේ. හරි? එන්නේ විදිහ තමයි අපි ශේෂ බේෂම බලන්නේ. ඔයා දන්නා ණය හිමියෝ බැර වෙන එකක් කියලා. එයා කෙලින්ම බැර පැත්ත බලන්නේ. මෙතන නෑ හර පැත්තේ මොකුත් නෑ. ගැනුම් කියන්නේ වියදමක්. ඒක නිසා හර කරලා තියෙනවා. විකුණුම් ආදායමක් බැර කරලා තියෙනවා. විදුලි ගාස්තු කියන්නේ වියදම්. රක්ෂණ වියදම් ඔය ඔක්කොම වියදම්නේ. වේතන ගැනිලි කියන්නේ හිමිකම අඩුවීමක් පුතේ. එතකොට ගැනිලි වැඩි වෙන නිසා හර පැත්තේ තමයි තියෙන්නේ. හරි? හිමිකම අඩු වෙනකොට හර වෙන නිසා හර පැත්තේ දාලා තියෙන්නේ. හරි? ඊට පස්සේ ප්‍රචාරණ ගාස්තු බෙදා හැරීමේ වියදම් බැංකු ණය බැංකු ගාස්තු බැංකු ණය පොලි අපි මේක මේ කලින් ගානක හැදුවා වගේ නේ කමන්නේ ශේෂ පරිශ්‍රමකින් අපි හැදුවේ නෑනේ අපි මේකෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශය අහනවා හරි ලාභ හෝ අලාභ ප්‍රකාශයක් දැනගන්න පුතේ ලාභ හෝ අලාභ ප්‍රකාශය විතරයි අහන්නේ වාසනාගේ ව්‍යාපාරයේ 2016 12 31 දිනින් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය කියලා උඩින් ලියන්න පුතේ පොත් අරන් වාසනාගේ ව්‍යාපාරය ලියන්න පුතේ පිටුවක් අරන් ලියන්න වාසනාගේ ව්‍යාපාරය වාසනාගේ ව්‍යාපාරය 2016 12 31 දිනින් අවසන් වසර සඳහා වාසනාගේ ව්‍යාපාරය 2016 12 31 දිනින් අවසන් වසර සඳහා වාසනාගේ ව්‍යාපාරය 2016 12 31 දිනින් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය ලාභ හෝ අලාභ ප්‍රකාශය ලාභ හෝ අලාභ ප්‍රකාශය හරි රූල් තුනක් තීරු තුනක් සහිත ලාභ හෝ අලාභ ප්‍රකාශයක් ගහගන්න ළමයි ඔයාලා දැන් ලාභ හෝ අලාභ ප්‍රකාශ අඳින්න දන්නවා රූල් තීරු තුනක් ඕනි තීරු තුනක් ගහගෙන පල්ලෙට පිටුවක් විතර ගන්න හරිනේ ඒක උඩින්ම ලියන්න පුතේ විකුණුම් කියලා විකුණුම් ඊළඟට රූලක් ඉඳ තියලා විකුණුම් පිරිවැය කියලා ලියන්න විකුණුම් ඊළඟට රූලක් ඉඳ තියලා විකුණුම් පිරිවැය ඊට පස්සේ පුතේ විකුණුම් පිරිවැය හොයන විදිය ලියන්න විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද ආරම්භක තොග දැන් ඔයාලට මතක නැත්තම් මේ ටික හොඳට බලා ගන්න මේවා නම් අනිවාර්යයෙන්ම කටපාඩම් වෙලා තියෙන්න ඕනි දැන් මෙහෙම රෝල් තුනක් ගහ ගන්නවනේ ඔයාලා හරි උඩින්ම ලියනවා විකුණුම් කියලා දාලා තව රෝලක් ඉඳ තියලා අඩු කළා විකුණුම් පිරිවැය හරි විකුණුම් පිරිවැය අපි විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද ආරම්භක තොග
දන්න ගැනුම් මට කලින් කරන්න පුළුවන් කට්ටිය කරන්න ගැනුම් කියලා දාන්න ඊට පස්සේ රූල් දෙක තුනක් ඉඳ තියලා ඍණ අවසන් තොග හරි ඊපස්සේ මේ දෙවෙනි රූල වරහන් කරන්න ඊට පස්සේ යටින් දල ලාභය කියලා ලියන්න දල ලාභය ආරම්භක තොගයේ ධන ගැනුම් රූල් දෙක තුනක් ඉඳ තියලා අවසන් තොගය කියලා දාලා මේ විදිහට වරහන් කරන්න ඊට පස්සේ දල ලාභය කියලා ලියන්න ඊට පස්සේ ධන වෙනත් ආදායම් ඊට පස්සේ ඍණ කියලා දාලා බෙදා හැරීමේ වියදම් ඍණ බෙදා හැරීමේ රූල් 4ක් 5ක් තියලා ඍණ පරිපාලන වියදම් මේකට රූල් 4ක් 5ක් තියලා ඍණ මූල්‍ය වියදම් වලට රූල් ලක් දෙකක් තියලා ඍණ වෙනත් වියදම් හරි ඊට පස්සේ පුතේ යටින්ම ලියන්න සුද්ධ ලාභය කියලා සුද්ධ ලාභය හරි නේද සුද්ධ ලාභය මේ විදිහට ඇඳ ගන්නකො විකුණුම් රූලක් ඉඳ තිබ්බා ඊළඟට ඍණ විකුණුම් පිරිවැය ඒකේ ආරම්භක තොගය යටින් ලියනවා ආරම්භක තොගය ධන ගැනුම් ඊට පස්සේ ඍණ අවසාන තොගය මෙතන රූල් දෙක තුනක් ඉඳ තියන්න ඕනි හරි පුතාලා ගාන තනියෙන් හදන්න මම ටිකක් පළවෙනි ටික උදව් කරන්න ඊළඟට ගාන තනියෙන් හදන්න ඕනි මේම දරලාභයේ දක්වා ලියගෙන ළඟට වෙනත් ආදායම් කියලා රූල් දෙකක් ඉඳ තියලා බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් ඒවට රූල් 3 5 වගේ ඉඳ තියන්න ළඟට මූල්‍ය වියදම් වෙනත් වියදම් ඒවට රූල් දෙක දෙක ඉඳ තියලා සුද්ධ ලාභය කියලා දාන්න හරිද මම මුල ටික ඔයාලට කියලා දෙනවා ටක් ගාලා හරි එහෙම ගහගෙන බලන්න පළවෙනි එකේ තියෙන ප්‍රාග්ධනය කියලානේ මම ගහගෙන ඉවර නම් හරි ඉතින් ප්‍රාග්ධනයේ බැර පැත්තේ ලක්ෂ 4ක් තියෙනවා ප්‍රාග්ධනයේ ලක්ෂ 4ක් බැර පැත්තේ ඒතර ප්‍රාග්ධනය මේකට දාන්නේ නැහැ තේරෙනවද මේ ලාභ හෝ අලාභ ගිණුම වල ප්‍රාග්ධනය දාන්නේ නැහැ මේකට ගන්න පුතේ ආදායම් වියදම් විතරයි බලන්නකෝ ආදායම් වියදම් එක අර මේ ආරම්භක තොගය සහ අවසන් තොගය මෙතෙන්ට ගන්නවා විකුණුම් පිරිවැය හොයන්න ඕනේ නිසා හරිද හරි ප්‍රාග්ධනය ගන්නේ නැහැ එහෙනම් ඒක කොහෙටවත් දාන්නේ නැහැ ආරම්භක තොග 25000යි අන්න ආරම්භක තොග දාන්න පුළුවන් එහෙනම් අපිට 25000යි කියලා තේරුණා ඉඩම් හා ගොඩනැගිලි ගන්නෙ නැහැ ඒකවත් කම තේරුණා ඒ විදිහට ගන්න ඒවා ගන්නේ නැති ඒවා ඔයාලා දැන් දැනගන්න ඕනේ. යන්ත්‍ර පිරිවැයට ඒවා ගන්න නැහැ. ණයගතියෝ ගන්න නැහැ. ණය හිමියෝ ගන්න නැහැ. හරිද? එහෙනම් ආරම්භක තොගය 25000යි. ආරම්භක තොගය කෙලින්ම දෙවෙනි රූලට 25000ක් දාන්න. හරි. ඒ විදිහට ගාන හදන්න. ආරම්භක තොග 25000යි. ඒ විදිහට මේකට ඕනි ඒවා විතරක් අරන් ගාන හදන්න පුතේ. විනාඩි 5ක් අරන් ගාන හදමු. තේරුණා නේද? මේකට ගන්නේ නැති ඒවා තමයි ගන්න නැති ඒවා ගන්න ඒවා දැන් ඔයාලා දැනගන්න ඕනේ. හරිනේ? ආදායම් වියදම් විතරයි ගන්නෙ. ආරම්භක තොග අවසන් තොගත් එක්ක ආදායම් වියදම් ඔක්කොම ගන්නවා. හරිනේ? හරි. ගාන හදමුකෝ.
හරි දැන් පේනවනේ
දැන් zoom කරලා බලන්න පුළුවන් මං හිතන්නේ ඔයාලට. හරි එහෙනම් ගාන හදමු ළමයි. හරි. හරි පුතේ අපි ගාන හදමු. බලන්න ඔයාලත් හදලා ඇති මේ වෙනකොට ප්‍රාග්ධනය දාන්නේ ආරම්භක තොගය ගත්තා 25000 දැම්මා ආරම්භක තොගයට. දැන් බෝඩ් එක පැහැදිලි නේද පොඩ්ඩක්? කලින්ට වඩා පැහැදිලිද? දැන් zoom කරලා බලන්න පුළුවන් මං හිතන්නේ. බලන්නකෝ. හරි. ඉඩම් හා ගොඩනැගිලි ගන්නේ නැහැ, යන්ත්‍ර ගන්නේ නැහැ, ණය ගැතියෝ ගන්නේ නැහැ, ණය හිමියෝ ගන්නේ නැහැ, ගැනුම් ගන්නවා. right. ගැනුම් මේ තියෙන ගැනුම් 2,50,000යි. 2,50,000ක් දාගන්න එකතු කරන්න පුළුවන් විදිහට ලියා ගන්න පුතේ. 2,50,000යි. ගැනුම් විකුණුම් 3,50,000යි. විකුණුම් මේ තියෙන උඩම 3,50,000යි. විකුණුම් 3,50,000යි. හරිද? විකුණුම් 3,50,000යි. ඊට පස්සේ විදුලි ගාස්තු පරිපාලන වියදමක් විදුලි ගාස්තු පරිපාලන වියදම දාන්න පුතේ 18,500යි. කෙලින් පළවෙනි රූලට දාන්න 18,500යි. රක්ෂණ ගාස්තු 8,000යි. රක්ෂණත් පරිපාලන වියදමක්. රක්ෂණ පරිපාලන වියදම් වලට දාන්න 8,000යි. මම අර අනිත් ඒවා ගත්තේ නෑ මොනවාද? ණය හිමියෝ ණය ගැති ඒවා ගන්නෑ. හරි. වේතන කියන්නේ පඩිනේ. පරිපාලන වියදම් වලට දාන්න වේතන 30,000යි. ගැනිලි මෙතන ගැනිලි ගන්නෑ. හරි. ගැනිලි ගන්න දෙයක් නැහැ. ළඟට ප්‍රචාරණ ගාස්තු
ප්‍රචාරණ ගාස්තු බෙදා හැරීමේ වියදම් වලට දාන්න ප්‍රචාරණ 5000යි. බැංකු ණය දාන්නේ නැහැ. කොහෙටවත් දාන්න දිහාවක් නැහැ. බැංකු ගාස්තු මූල්‍ය වියදම් වලට දාන්න බැංකු ගාස්තු. බැංකු ගාස්තු 2500යි. ඊළඟට බැංකු ණය පොලි ඒකත් මූල්‍ය වියදමක්. බැංකු ණය පොලි බැංකු ණය පොලියත් මූල්‍ය වියදමක් ළමයි. 2500 බැංකු ගාස්තු මුදල් ශේෂය බැංකු මෙතන බැංකු ගාස්තුව ළමයි 2000යි. හරි බැංකු ගාස්තුව 2000යි. එක ගානට ඉරි ඇඳ ගන්න ඔයාලා. අර බැංකු ණය තියෙන්නේ බැර පැත්තේ 50000නේ. ස්ටොප් වෙලාද වීඩියෝ එක? දැන් මං කියපු ඒවා හරිය වුණා නේද ඔයාලට? ලියපු ඒවා පෙවුන්නේ නැහැ නේ. අවුලක් නැහැ නේද? කියපු ඒවා ටික හරිය වුණා නේද? ඇහුණා සර්. හරි. එහෙනම් බැංකු ගාස්තු දාන්නේ 2000ක් මූල්‍ය වියදම් වලට. බැංකු ණය පොලියක් දාන්නේ මූල්‍ය වියදම් වලට ළමයි 2500ක්. 2500. හරි. ඊළඟට මුදල් ශේෂය ඒක කොහෙටවත් දාන්නේ නැහැ. ඉවරයි. අවසන් තොගයක් නැද්ද? අවසන් තොගයක් නැහැ නේද එතකොට? නෑ. එහා පැත්තේවත් දීලා තියෙනවද? නෑනේ. එහෙනම් අවසන් තොගය බිඳුවයි කියලා ගන්න. ඒ කියන්නේ සියලුම තොග ඉක්මනිලා කියලා දාගන්න. සමහර ගණන් වල එහෙම තමයි. කියන්නේ නෑ. එතකොට අපිට අවසන් තොගය බිඳුවයි කියලා දාගන්න වෙනවා. හරිනේ. ඊට පස්සේ මේ ටික එකතු කරන්න පුතේ. ආරම්භක තොගයට ගැණුම් එකතු කරන්න 275000යි. ඊට පස්සේ විකුණුම් පිරිවැයට දාන්න අවසන් තොගයක් නැහැනේ. මෙතෙන්ට ආපු ගානම මෙතෙන්ටත් දාන්න. මෙතෙන්ට අවසන් තොගය තිබ්බනම් මේ ගානෙන් මේක අඩු කරලානේ දාන්නේ. හරි. එතකොට මෙතෙන්ටත් 275000ම දානවා. හරිද? ඊට පස්සේ මේකෙන් මේක අඩු කරලා මෙතෙන්ට දරලාභය ගන්න ඕනේ. 0.2යි 0.3යි 5යි මෙතන time පාපයි 4යි 14 7ක් 7යි හරි 75000යි දරලාභය ළමයි. හරිනේ 75000යි දරලාභය. ඊපස්සේ ප්‍රචාර මේ වියදල එකතුව ගන්න ඕනේ ඊළඟ රූලට. මෙතන 5000ම තමයි. මේ ටික එකතුව ගන්න ඊළඟ රූලට. 500යි 8ට 16න් 6 එකක් ඉතිරි 4 1යි 5යි. මෙතන 500යි 2යි 2යි 4යි. ආයෙත් මේ ටික එකතුව ඊළඟ රූලට දාගන්න. මෙතන 500යි 500යි 1000යි එකක් ඉතිරි 11යි 4යි 15 1යි 16න් 6 එකක් ඉතිරි 5 1යි 6යි 66000 වියදම් වල එකතුව 75000න් 66000ක් ගියාම සුද්ධ ලාභය එනවා ළමයි 9000යි
මේක නෙමෙයි දාවේ වෙන මේ උත්තරයක්ද දාවේ ඔයාලට දලලාභය හරියද මේ ගාන ආවද පුතේ අන්මියුට් කරලා කතා කරමු හරිද මේක ඔව් ස්ක්‍රීන් එක හිර වෙලා ඒක දැන් මම දැන් අවුල දැනුත් ඒව නෑනේ දැන් හරි නේද මේ වෙලාවට සිග්නල් පොඩ්ඩක් අවුල් එකයි හරිද පුතේ මේ ගාන අවුලක් නෑ නේද හරි මේකේ මේ එකතු පොඩි ගානක් වගේ මේක ගන්න තියෙන්නේ අපි ශේෂ පරීක්ෂමක් දුන්නාම කොහොමද හදන්නේ කියන එක හරිද හරි උත්තරය ඇවිල්ලා තියෙනවා ළමයින්ට හරි අපි යමු එහෙනම් ඉදිරියට යමු අපි දැන් මේ කතා කරන්නේ හොඳේ දැන් අපි අර මිස් කර ආවනේ පුතේ මොනවද මිස් කර ආවේ ප්‍රාග්ධනය ගත්තේ නැහැ ඇයි ගත්තේ නැත්තේ ඒක මේකට අදාළ නැති ඒවා පුතේ අන්නේම මිස් කර ආපු හැම එකක්ම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දානවා තේරුණාද මේකට ගන්න ගිණුම් ජාති දෙකයිනේ ආදායම් වියදම් ගිණුම් විතරයි අනිත් වියදම් අනිත් ගිණුම් වර්ග තුන ඒ කියන්නේ වත්කම් ගිණුම් හිමිකම් ගිණුම් සහ වගකීම් ගිණුම් වත්කම් ගිණුම් හිමිකම් ගිණුම් සහ වගකීම් ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දානවා ඊට පස්සේ මේකේ සියලුම දේවල් ගන්නවා අපි ඔය මේ ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන දෙක හදනකොට තේරුණාද හරි අපි ගිය සතියේ කලින් සෙන්සුරාදා කතා කරා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගැන එකේ නෝට් ටික නේද ලියන්න තිබ්බේ මම මේ නෝට් එක අද දෙන්නේ නැතුව සෙන්සුරාදාට දෙන්නද මොකද අද කට්ටිය අඩුයි නේද අද ගානක් හදමුද අපි මොකද කියන්නේ ඔයාලගේ හැමතක් මයික් අන්මියුට් කරලා කතා කරන්න අද ගානක් හදමුද එහෙම නැත්නම් නෝට් එක පෙරෙව්වොත් එහෙම පොඩ්ඩක් අර කට්ටියට අසාධාරණයක් වෙනවා මේ අද 12 දෙනයි ඉන්නේ 12 මම 12 කියන්නේ මම දෙකකින් ඇවිල්ලානේ 10 දෙනයි ඉන්නේ ඒක නිසා අපි ගානක් හදමුනි තියරි ටික කොහොමද නිකන් චූට් එක පුරව ගන්න එක ඊළඟ දවසේ කරමු අපි ගානකට යමු හරි හරි ඔයාලා පිළිවෙලට ආවොත් 24 කරානේ 23 කරා 24 වෙනි එකට එමුද අපි 24 වෙනි ගාන කරමු 24 වෙනි ගානේ දෙකම හදමු දෙකම කියන්නේ මොකද්ද ලාභ හෝ අලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි දෙකම හදමු හරිද එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා හරි එකක් බැලන්ස් කරලා දාමු හදලා මේ හරි එහෙනම් අපි වැඩ පටන් ගමු අභ්‍යාසංක 24 කියලා දාන්න මොලංගම ටියුට් ඇති කියලා හිතනවා අභ්‍යාසංක 24 කියලා දාන්න අභ්‍යාසංක 24 අභ්‍යාසංක 24 කියලා දැම්ම නේද ඔයාලා ඒකේ අහන්නේ මොකද්ද බලන්න පුතේ සජිත්ගේ ව්‍යාපාරයේ 2017 12 31 දින ශේෂ පිරිසීම ලබා දීලා තියෙනවලු ඊට පස්සේ කියනවා දල අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ කියන එක බලන්නකො අවශ්‍ය වන්නේ දලලාභය හා සුද්ධලාභය ගණනය කරන්න කියලා තියෙන්නේ අපි තව එකක් දාගන්න ඕකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න දෙකම හදමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න ඒකයි බලලා ඩියුට් එක ලියාගන්න නිකන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න හරිනේ
හරි ඊට පස්සේ දැන් අර මොනවද උඩින් ලියන කතන්දරේ ටික ඕනේ ළමයි මම ඒකට අන්තිම දවස්වල අපි පුරුදු වෙමු අර මේ මොනවද කාගෙදි ව්‍යාපාර ගිනුම් පාලච්චේදී ඒවා දැන් දන්නවනේ හරි ඒක ඕනේ කෙලින්ම ගන්නට යන්න කෙලින්ම ඔයාලා ඇඳ ගන්න මෙන්න මෙහෙමයි වැඩි වෙන්න ඕනි ඉස්සෙල්ලාම අඳින්න ඕනි ලාභ හෝ අලාභ ප්‍රකාශය ඒක අඳින්න දන්නවනේ ලාභ හෝ අලාභ ප්‍රකාශය අඳින්න ඉස්සෙල්ලාම ලාභ හෝ අලාභ ප්‍රකාශය ඕනනම් අර ටික ලිව්වත් කමන්නේ නැහැ හරිද ඔය ඉස්සෙල්ලාම ලාභ හෝ අලාභ ප්‍රකාශයක් අඳින්න ඕනනම් අර ටික ලියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ උඩින්ම විකුණුම් කියලා දාලා හරිද මමත් අඳිනවා ලාභ හෝ අලාභ ප්‍රකාශයක් අඳින්න පුතේ මේකට පල්ලට රෝල් 3ක් ගන්න එකයි පල්ලට රෝල් කියන්නේ මේ තීරු 3ක ලාභ හෝ අලාභ ප්‍රකාශයක් ගහගන්න හරිද තීරු 3ක් ගන්නවා ඊට පස්සේ උඩින්ම විකුණු ඊට පස්සේ පින විකුණුම් පිරිවැය දැන් ඔයාලා දන්නවනේ විකුණුම් පිරිවැය හරිද ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයන විදිහ ලියා ගන්න ආරම්භක තොගේ ධන ගැනුම් ඍණ අවසන් තොගේ ආරම්භක තොග ධන ගැනුම් රෝල් දෙකක් තියලා අවසන් තොගය ඍණ අවසන් තොගය අවසන් තොගය අවසන් තොගය කියලා ලියලා පුතේ මෙතන වරහන් කරන්න ඕනි ඊට පස්සේ ඒක යටින් දල ලාභය කියලා ලියන්න දල ලාභය හරිනේ ඔයාලා මේ කරනව නේද හරි ඊට පස්සේ ධන වෙනත් ආදායම් හරිනේ වෙනත් ආදායම් ඊට පස්සේ රූල් දෙකක් තියලා වෙනත් ආදායම් වලට රෝල් දෙකක් විතර තියන්න වෙනත් ආදායම් වලට රෝල් දෙකක් තියලා යන්න බෙදා හැරීමේ වියදම් ඉතින් බෙදා හැරීමේ වියදම් වලට රූල් 3ක් විතර තියලා පරිපාලන වියදම් රූල් 3ක් විතර තියලා පරිපාලන වියදම් අනිවාර්යයෙන්ම මේ ස්ට්‍රක්චර් එක ගහගෙන ඉන්න ඕනේ පුතේ ගාන හදද්දි හරිද බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් වලට රූල් 4ක් විතර තියන්න ඊළඟට මූල්‍ය වියදම් ඊට පස්සේ වෙනත් වියදම් ඊට පස්සේ සුද්ධ ලාභය තේරුණානේ ඔන්න ඔතනින් අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශය ඉවරයි මේ මම මොකක්ද දැන් ඉස්සලාම ලාභ හෝ අලාභ ප්‍රකාශය
ඔයාලා ගානක් හදන්න ගත්තාම ඉස්සෙල්ලාම මේ විදිහට ස්ට්‍රක්චර් එක ගන්න ඕනි. ලාභ හෝ ලාභ ප්‍රකාශය. ලාභ හෝ ලාභ ප්‍රකාශය. මේක ගහලා ඉවර කරන්න. අන්තිම සුද්ධ ලාභය කියලා ලියන්න. හරිද දරුවනි? මේක ගහලා ඉවරයිද? ඊළඟට අලුත් එක මාත් එක්ක බලා ගන්න මම කරන විදිහ. මූල්‍ය தත්ත්ව ප්‍රකාශය ගහන්න ඕනේ ඊට පස්සේ. අපි ගාන හදන්නේ ස්ට්‍රක්චර් එක ගහගෙන ඉවර වෙලා. තේරෙනවද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රකාශය ගහගමු. මම කියන්නේ දැන් මූල්‍ය தත්ත්ව ප්‍රකාශය හදමු කියලා අපි මේ. හරි. එහෙනම් ඒක ගහගමු. මෙන්න මෙහෙම. ඊළඟ පිටුවට යන්න ඔයාලා. මේක ඉවරයි දැන්. ඊළඟ අලුත් පිටුවක් හරි අලුතෙන් පටන් ගන්න මෙහෙම මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා උඩින් ලියන්න. මොකද්ද මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා ලියලා ඒ මූල්‍ය தත්ත්ව ප්‍රකාශයට රූල් 3ක් ඕනේ දෙකක් ඇති. දැනට දෙකක් ඇති. හොඳයි. තීරු දෙකේ මේ එකක් ගහගන්න. තීරු දෙකක් ගත්තා නම් ඇති. මූල්‍ය தත්ත්ව ප්‍රකාශය. ඉන්න මගේ එක තීරුවක් මේක අනෙත් තීරුව. තීරු දෙකක් ගත්තා නම් ඇති. මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා තීරු දෙකක් ගහගන්න. තීරු රූල් දන්නවනේ ඔයාලට. තීරු කොලම්ස් මම දන්නේ කොහොමයි තීරු කියන්නේ කොයි අතරද මන්ද? තීරු කියන්නේ සිරස් අතර තියෙනවා තීරුද? කොහොම හරි මම දන්නේ. මේ වගේ තීරු දෙකක් ගහගන්න. ඔය IT කරන ළමයි දැනගන්න ඕනේ ඔය කොලම්ස් රෝ එහෙම. දැන් මට මතක නැහැ. කොලම් කියන්නේ මේ වට කොහොම හරි. තීරු. රෝ කියන්නේ පුතේ මේ අතර යන්නේ. හරිද? හරිද? IT කරන ළමයි නැද්ද මේ? Excel වල කොහොම මතක් කරගන්න ඕනේ? යටට කොලම්ස් ඒක තමයි යටට කොලම්ස්. හරි. දැන් කොලම්ස් කියන එකේ සිංහල තේරුම මොකද්ද? තීරුද? තීරුනේ මේ පැත්තට තියෙන පේලිනේ. අරහට රෝස්. හරි. අරහට රෝ. හරි. කොහොම හරි තීරු දෙකක් ගත්තා. ඉස්සෙල්ලාම ලියන්න මේ තීරු දෙක මේ පැත්තේ අර දැන් ලොකුවට මහතර තියෙනවනේ. ඒක උඩින්ම ලියන්න වත්කම් කියලා දැන්. හරි. උඩින් නෑ මේකට උඩින් ලියනවා අපි මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා. අර ලාභ හෝ අලාභ ප්‍රකාශය වගේ නිකන් මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා නම් උඩින් නම් කරනවා. ඊට පස්සේ ඒකේ ඇතුලේ ලියනවා වත්කම් කියලා. දැන් මූල්‍ය தත්ත්ව ප්‍රකාශය මොනවද තියෙන්නේ අතරම ළමයි? ඔව් කොලම්ස් කියන්නේ පේලි. පේලි. හරි. දැන් මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ තියෙන්නේ වත්කම්, හිමිකම් සහ අනිත් එක මොකද්ද? වගකීම්. තේරුණානේ? හරි. එහෙනම් මූල්‍ය தත්ත්ව ප්‍රකාශය කියලා ලියලා ඊට පස්සේ පටන් ගන්න වත්කම් පළවෙනියටම ලියන වත්කම් කියලා ලියන්න. ඔයාලට පේන්නේ නැතුව ඇති මම වත්කම් කියලා ලිව්වා. ඕකමද ඒක පෙන්නන්නේ. අර තියෙන්නේ පේනවනේ. හරි. එන ගේමක් දීලා දැන් මේක මේ හදාගත්තේ. වත්කම් කියලා පේනවනේ දැන් චූටියට තියෙනවා. හරි දැන් පේනවා. වත්කම්. දැන් හරි. වත්කම් කියලා ලියලා ළමයි ඊට පස්සේ ජංගම නොවන වත්කම් කියලා ලියන්න ඕනේ. ජංගම නොවන වත්කම් කියලා ලියලා ඊට යටින් වත්කම් කියලා ලියලා ඉඳ තියන්න ඕනේ නෑ. ඊට යටින් ජංගම නොවන වත්කම් කියලා දාන්න. ජංගම නොවන වත්කම්.
ජංගම නොවන වත්කම් කියලා ලියනවා. වත්කම් ඊට පස්සේ ජංගම නොවන වත්කම්. හරිද? ඊට පස්සේ පුතේ ජංගම නොවන වත්කම් සාමාන්‍යයෙන් තියෙනවා 3ක් 4ක් 3ක් විතර ඉඳ තියන්නේ මෙතන. රූල් 3ක් විතර ඉඳ තියන්නේ. හරි ඉසුර thank you. රූල් 3ක් ඉඳ තිබ්බා. වත්කම් කියලා ලියලා යටින් ජංගම නොවන වත්කම් කියලා ආයෙ ලියලා රූල් 3ක් ඉඳ තියන්නේ. රූල් 3ක්. ඕක 4ක් ඉඳ තියන්නේ. ඊට පස්සේ ජංගම වත්කම් කියලා ලියන්නේ. ජංගම වත්කම්. ජංගම වත්කම්. right. තේරුණා නේද වැඩි? වත්කම් වර්ග දෙකයිනේ පුතේ. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. හරි. මේ මං දවස් එදා කියලා දුන්න මේ ජංගම වත්කම් අපිට ඕන විදිහට දාන්න බෑ. එහෙනම් කොහොමද දාන්න පුළුවන්? මොක පිළිවෙලටද? ඒකට අපි කියනවා ජංගම වත්කම් දාන්නේ ද්‍රවශීලතා අනුපිළිවෙලට කියලා. තේරුණාද පුතාලට? මම මේක නෝට් එක දෙනවා හොඳේ. මොකද නෝට් දෙන්න නැතුව මම මේ ගාන හදන්නේ. අද කට්ටිය අඩු නිසා. ඒක අවුල්ද වන්ද? ගානකට පිළිම ගියා. අපි අවුල්න්නේ නැහැ ගාන හදමු හොඳේ. right. ජංගම වත්කම් මෙහෙම දන්නේ ද්‍රවශීලතා අනුපිළිවෙල. ද්‍රවශීලතා අනුපිළිවෙල කියන්නේ වත්කම ගුණල සල්ලි ඉක්මනට ගන්න පුළුවන් නම් අන්න එක ද්‍රව වත්කමක් කියලා කියනවා. හරිද? එතකොට ඉතල්ලාම ඔය වත්කම් විකුණන්න හරි අමාරුයි. ඉතින් මේ පැත්තේ තොග්ගය මේ ද්‍රවශීලතාවයේ වැඩිම එක තමයි ඉතින් ලියන්නේ. ද්‍රවශීලතාවයේ අඩුම එක තමයි උඩින් ලියන්නේ. තේරුණාද? එතකොට තොග්ගය තමයි අනිවාර්යයෙන්ම පළවෙනියටම ලියන්න ඕනි. ඊළඟට ඒකට පල්ලෙන් ලියන්න ඕනේ පුතේ ණය ගැටියෝ කියලා. ණය ගැටියෝ. හරිද? ඇයි මම මේ මෙහෙම අනිවාර්යයෙන්ම ඔයාලා මේ දෙක ලියා ගන්න ඕනේ. ගාන හදන්න කලින්. තේරෙනවද? තොග්ග ණය ගැටියෝ. ඊට පස්සේ තව වත්කම් තිබ්බොත් එහෙම ලියන්න කියලා තව රූලක් දෙකක් ඉඩ තියලා අන්තිමට මුදල් කියලා දාන්න. මුදල්. එහෙම නැත්නම් අපි ඕකට කියනවා අත්‍යැති මුදල් කියලා. නෑ මුදල් කියලා දැම්මා. හරිද? තොගය ණය ගැතියෝ කියලා ලියන්න අනිවාර්යෙන්ම. තොගයට පස්සේ ණය ගැතියෝ පිළිවෙලට ලියන්නේ ළඟට රූලක් හෝ දෙකක් විතර තියන. රූල් දෙකක් විතර තියලා රූලක් විතර ඉඳ තියන්නේ තව කම් තිබ්බොත් ළඟට මුදල්. හරිද? ජංගම නොවත්කම් ළඟට ජංගම වත්කම් කිව්වා. ඊට පස්සේ ඔයාලා මුළු වත්කම් කියලා ලියන්නේ මෙතන. මුළු වත්කම් කියලා ලියලා මුදල් වලට යටි මුළු වත්කම් කියලා ලියලා දෙවෙනි රූල මෙන්න මෙහෙම ඩබල් රූල් කරන්න. කෙලින්ම වහලා දාන්න. ඩබල් රූල් කරා. මේ මුළු වත්කම් කියලා ලියලා ඒක ඉදිරියෙන් මුළු වත්කම් කියලා ලියලා ඒක ඉදිරියෙන් දෙවෙනි රූල ඩබල් රූල් වෙන්න ඕනේ. හරි පළවෙනි රූල නෙමෙයි දෙවෙනි රූල. මුළු වත්කම් කියලා ලියලා යට රූල මුදල් වලට යටින් මුළු වත්කම් කියලා ලියනවා. ඒක ඉස්සරහින් දෙවෙනි රූලේ ඩබල් රූල් වෙනවා මේ. ඩබල් රූල් කියන්නේ අහලා දානවා වගේ. තේරුණානේ? right. ඊට පස්සේ අපි වත්කම් පැත්ත ඉවරයි. ඊට පස්සේ තව තියෙනවා හිමිකම් සහ වගකීම් නේ. හරි. ඊළඟට පුතේ හිමිකම් කියලා ගන්නවා. හිමිකම් කියලා ගන්නවා. හිමිකම් කියලා රන් මේ හිමිකම පුතේ ඔය ශේෂ පිරික්ෂමයේ දෙන හිමිකම තියෙනවානේ. එහෙම නැත්නම් මේ හිමිකම හොයාගන්න වෙනවා. කොහොම දෙනවා ශේෂ පිරික්ෂමයේ. හැබැයි අග හිමිකම දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ අග මේ ශේෂ පිරික්ෂමක් හදන්නේ අවුරුද්දේ අවසාන අන්තිම දවසට. තේරුණාද? දැන් මේ ඔය දැන් අපි ඔයා දන්නවනේ ශේෂ පිරික්ෂමනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදන්නේ අන්තිම දවසට. දැන් ශේෂ පිරික්ෂමයේ ඔක්කොම දේවල් දෙන්නේ
අන්තිම ශේෂනේ. එතකොට මේ ඔක්කොම අන්තිම ශේෂ. හැබැයි මේ හිමිකම අන්තිම හිමිකම ශේෂ විශ්මයේ දෙන්නේ නැහැ. ඒක දෙනවා දෙන්නේ කෑලි කෑලි වලට. තේරෙනවද? කෑලි කෑලි වලට කියන්නේ ප්‍රාග්ධනිය දෙනවා. ඊට පස්සේ මොනවාද තිබ්බේ ගැණිලි කියලා තිබ්බනේ. එimhe කෑලි කෑලි වලට දෙන්නේ. එතකොට අන්තිම හිමිකම අපි ওই කෑලි ටික එකතු කරලා සෙට් කරගන්න ඕනේ. තේරුණා? එහෙනම් අග හිමිකම හදාගන්න මෙන්න මෙතනින් මම මේ විදිහට ලියා ගන්නවා. අග හිමිකම හදන්නේ පුතේ මෙන්න මෙහෙමයි. මේවා ඔක්කොම තියරි කියලා දෙනවා. අග හිමිකම හොයන හැටි මම කියලා දෙනවා වෙනම තියරිය තියෙනවා හොඳේ. ටියුට් එකේ තියෙනවා වෙනම. මෙන්න මෙහෙම පුතේ අග හිමිකම හොයන්නේ. ප්‍රාග්ධනය ගන්නවා. ප්‍රාග්ධනය කියන්නේ පුතේ මුලදිම දාන ගාන. ප්‍රාග්ධනය තියෙනවනේ. අන්නේ ප්‍රාග්ධනයට එකතු කරන්න ඕනි ධන අවුරුද්ද තුල ලැබිච්ච ලාභය. ධන ලාභය. මේක අලාභයක් આવොත් ඒකත් අඩු කරනවා. ලාභයක් આવොත් ඒක එකතු කරනවා. හරිද? ඔය ලාභය කියලා ගන්නේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන් ආපු ලාභය. තේරුණා? ඉතින් අපි ලාභයක් ගන්නවනේ. සිද්ධ ලාභය. ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන්. අන්නේ ලාභය තමයි මෙතෙන්ට දාන්නේ. තේරුණානේ? හරි. ඊළඟට ප්‍රාග්ධනීය ධන ලාභය ඍණ ගැනීමි. ඍණ ගැනීමි. ප්‍රාග්ධනීය ධන ලාභය ඍණ ගැනීමි. හරි. ඔන්න ඔය කතන්දර ටික අපි මේ රූලේ කරන්නේ. මේ ටිකේ කරන්නේ. කියන්නේ පළවෙනි රූලේ කරන්නේ ඊට පස්සේ ප්‍රතිඵලය දානවා දෙවෙනි රූලට. තේරුණානේ? ප්‍රාග්ධනීය ධන ලාභය ඍණ ගැනීමි කියන වැඩේ පළවෙනි රූලේ කරලා ඒක ප්‍රතිඵලය දෙවෙනි රූලට දාගන්න. හරිද? හරි. ඊට පස්සේ ළමයි හිමිකම ඉවරයි. මේක තමයි හිමිකම හොයන අග හිමිකම හොයන හැටි. ඊළඟට වත්කම් සමානයි හිමිකම් දන වගකීම්නේ. දැන් වගකීම්. වගකීම් අර විදිහට කොටස් දෙකයි. දැන් හිමිකම කොටස් දෙකක් නැහැ නේ. ජංගමයි ජංගම නොවනයි කියලා හිමිකම කොටස් දෙකක් නැහැ. වගකීම් හැබැයි කොටස් දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා අපි ලියන්නේ පුතේ ජංගම නොවන ඒවා. මේ වත්කනුත් එහෙමනේ. ජංගම නොවන වත්කම්. ඒ වගේ වගකීම් දාලමි වගකීම් ඉස්සෙල්ලාම ලියනවා ජංගම නොවන වගකීම් ජංගම නොවන වගකීම් රූලක් ඉඳ තියන්න ජංගම නොවන වගකීම් වලට රූලක් හෝ දෙකක් ඉඳ තියලා ජංගම වගකීම් කියලා ලියන්න ජංගම වගකීම් හරි වගකීම් කියලා දැම්මා ගැණිලි වලට යටින් වගකීම් කියලා දැම්මා ඒකට රූල් දෙකක් විතර ඉඳ තියලා වගකීම් කියලා දාලා ඊට යටින් ජංගම නොවන වගකීම් කියලා ලියනවා ඊට පස්සේ රූල් දෙකක් ඉඳ තියලා ආය ජංගම වගකීම් කියලා ලියනවා ජංගම වගකීම් පොඩ වැඩිපුර තියෙනවා ළමයි පුතේ ව්‍යාපාරේ රූල් තුනක් විතර තියලා යටින්ම ලියන්න මුළු හිමිකම් හා වගකීම් මුළු හිමිකම් හා වගකීම් කියලා තනි රූලේ ලියන්න. ඒක රූලට පොඩ්ඩක් ලියන්න පුළුවන් නම් හොඳයි නේද? රූල් දෙකකට ආවට කියලා කවන්නේ නැහැ. මුළු හිමිකම් හා වගකීම් කියලා ලියනවා. රයිට්? එහෙම ලියලා දෙවනි රූල උන්නෝම ඒක කෙලින් ඩබල් රූල් කරනවා. දෙවෙනි රූල පළවෙනි රූල නෙමෙයි දෙවෙනි රූල ඒක කෙලින් ඩබල් රූල් කරනවා. අර වත්කම් වල කේය වගේ දෙවෙනි රූල ඩබල් රූල් වෙනවා. පැහැදිලිද වැඩි? කොතන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් පුතේ අන්න කරුණා කරලා අහන්න. කරුණා කරන්නත් ඕනේ අහන්නකෝ. මයික් එක අන්මියුට් කරලම අහන්න. දැන් මේක මේ සැර වැඩි වැඩිද දන්නේ මම තියරි ගන්නන්නේ නැතුව ගානකට ආවේ කෙලින්ම. අද මේ අර තියරි ටික කියා දුන්නොත් එහෙම අවුනේ අනිත් ළමයි ඒකයි. අද කට්ටිය අඩුයි ඒකයි. බය වෙන්න එපා මම මේවා ඔක්කොම කියා දෙන මේ ද්‍රවශීලතාව පදනම් මනම් ඔක්කොම ආයි කියලා දෙනවා හොඳේ. හරි නේද වැඩි? මේක ඇඳගෙන ඉවරයිද ඔයාලා? මාත් එක්කම කරපු කට්ටිය කොයි හරි අපහැදිලි තැනක් තියෙනවද?
හරිනේ හරි එහෙනම් අපි ගානට දැන් ගාන හදන්න යන්නේ හරිද දැන් මොකද්ද කරන්නේ හරි ලේසි වෙයි අපි යමු ගානට ඔයාලගේ අතේ තියෙන ගාන පළවෙනියට තියෙනවා ඉතින්නේ 2017 1 තොගය පුතේ 2017 1 තොගය කියන්නේ ආරම්භක තොගය තේරුණා දැන් ඔයාලා දෙයක් මතක තියාගන්න ඕනි මෙන්න මෙතන ජංගම වත්කම් වල අපි තොගය කියලා ලියන්නේ අනිවාර්යෙන්ම මේ අවසාන තොගය දානවා පුතේ මෙතෙන්ට හරිද ඇයි මේ අපි මේ තොගය හරියටම පෙන්වන්නේ මෙතනින් විතරයි දැන් මේ අපි අර ලාභ හෝ අලාභ ප්‍රකාශයට ඇයි තොගය දෙකක් ගන්න ආරම්භක සහ අවසන් තොගය කියලා ඒ විකුණුම් පිළිවෙල හොයාගන්න ඕනි නිසා හරිද එතකොට මෙතෙන්ට අපි මෙතෙන්ට කියන්නේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට ලාභ හෝ අලාභ ප්‍රකාශයට ආරම්භක තොගය අවසන් තොගය දැම්මට ඒක ගිණුම්ගත වෙන්නේ කියන්නේ ගිණුම්ගත වෙන්නේ නැහැ ගිණුම්ගත වෙලා එහෙම නැත්නම් තොගය බලාගන්නේ මෙන්න මේකෙන් හරිද එහෙනම් මෙතෙන්ට දාන්නේ නිකන් රූකඩයක් වගේ මෙතෙන්ට දාන්නේ නිකන් විකුණුම් පිළිවෙල හොයාගන්න ඕන නිසා හරිද ඉතින් මෙතෙන්ට දැම්මත් එකයි සමහර වෙලාවට අපි සස්පෙලෙදී මේ කෑල්ල වෙනම හදලා විකුණුම් පිළිවෙල මෙතෙන්ට ගෙනල්ලා හරිද එහෙම කරනවා එතකොට මෙතෙන්ට දැම්මට නිකන් දැම්මේ නෑ වගේ හරිද මෙතෙන්ට දාන්නේ අපිට මෙන්න මේ විකුණුම් පිළිවෙල හොයාගන්න ඕනි නිසා තොගය ඇත්තම නිරූපණය වෙන්නේ මෙතනින් ඒක නිසා අවසන් තොගය මෙන්න මෙතෙන් මේ දෙකට දානවා වගේම මෙතෙන්ටත් දාන්න ඕනි මම මේ කිව්ව අවසන් තොගය ගැන හරිද ආරම්භක තොගය දාන්නේ මෙතෙන්ට විතරයි අවසන් තොගය කියන එක මෙන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මේ වරන්ටයි ජංගම වත්කම් වල මෙන්න මෙතෙන්ටයි දාන්න ඕනේ හරිද ඒක හොඳට මතක තියාගන්න තේරුණාද ඒක තමයි මෙතෙන්දී මතක තියාගත යුතුම දේ තොගය කියන එක තැන් දෙකකට යනවා අවසන් තොගය හොඳේ ආරම්භක තොගය නම් මෙතෙන්ට විතරයි අවසන් තොගය කියන එක මෙන්න මෙතෙන්ටයි එනවා ඒ වුණානේ අවසන් තොගය හොඳට මතක තියාගන්න හරිද හරි දැන් මෙතන තියෙන ඉස්සෙල්ලාම ආරම්භක තොගයද අවසන් තොගයද අන්මියුට් කරලා කතා කරමු මාත් එක්ක නැත්තම් මේක මේ හරි ඉන්ට්‍රේ මොකක්ද ඒක රසවත් වෙන්නේ පාඩ මට කියන්නේ මේ තියෙන ආරම්භක තොගයද අවසන් තොගයද දැන් හැමෝම උත්තර දන්නවා කියන්නේ එහෙමනේ හරි අවුලන්නේ මෙතන තියෙන්නේ ආරම්භක තොගයනේ ඒතර ආරම්භක තොගය මෙතෙන්ටයි දානවද නැද්ද ළමයි මේ දැන් මං කියා දුන්නා ආරම්භක තොගය මේකටයි දානවද නැද්ද ආරම්භක තොගය මෙන්න මෙතෙන්ටයි ආරම්භක තොගය මෙතෙන්ටයි දානවද නැද්ද කියපු දේ අහන් හිටියානම් කියන උත්තරේ නෑ සුපිරි ආරම්භක තොගය මෙතෙන්ටයි දාන්නේ ඇයි මෙතෙන්ට දාන්නේ පුතේ අවසාන තොගය මේ කොහෙවත් කියන්නේ නෑ අවසන් තොගය කියලා හරි තේරුණානේ හරි එහෙනම් ආරම්භක තොගය දාන්නේ මෙතෙන්ට විතරයි හරි එහෙනම් ආරම්භක තොගය දල ලාභය හොයන තැන නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් පිළිවෙල ළඟ ආරම්භක තොගය කියලා අපි දාන්නේ සාමාන්‍ය අන්න එතෙන්ට දාන්න පුතේ 8000 හරි වෙන කොහෙටවත් දාන්නේ ආරම්භක තොගය කියලා මෙතෙන්ට දානවා දල ලාභය හොයන තැනට 8000ක් දානවා හරි අපි මේ හදන්නේ 24 වෙනි ගාන right ඒක හරි ඊළඟට ගැනුම් මේ තියෙන්නේ ගැනුම් කොච්චරද තියෙන්නේ 1,45,000යි ඉතින් ගැනුම් කියලා 1,45,000ක් දාන්න මේ ඔයාලාගේ රෝල් මහතයි මම මිහිඳන් ලිව්වා හරිද 1,45,000යි මට එකතු කරගන්න ලේසි නේද එතකොට අර එimhe ඔයාලා ඒ රෝලේ පිටපයින් නැතුව ලියා ගන්න ගැනුම් කියලා ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ආරම්භක තොගයට යටින් තියෙන ගැනුම් වලට දාන්න 1,45,000ක් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ආරම්භක තොගයට යටින් තියෙන ගැනුම් වලට දාන්න 1,45,000ක්. එහෙම නැල වැඩිනවනේ.
ආරම්භක තොගයට යටින් තියෙන ගැණුම් වලට මොකද්ද 1,45,000ක් දාන්න. හරි. ඊළඟට පුතේ ගෙනීමේ කුලී මතකයිද දැන් ළමයිට ගෙනීමේ කුලී කොහෙටද දාන්න කියලා? ගෙනීමේ කුලී කොහෙටද දාන්නේ? කියන්නකෝ. මම මෙච්චර ලේසි කරලා දෙද්දි කියන්න බැරිද ඔයාලට? කියන්නකෝ. ගෙනීමේ කුලී කොහෙටද පුතේ දාන්නේ? චෙක් බොක්ස් එකේ දාන්න. හරි. ගෙනීමේ කුලී දාන්නේ ගැණුම් වලට එකතු කරනවා. හරි මේ බෙදා හැරීමේ වියදම් වලට දාන්නේ. මතකයිනේ දැන්. ඔයාලා දැන් ලාභ හෝ ලාභ ප්‍රකාශය හොඳට ගණන් හදලා ආයිකන් වතුර බොන්නවා වගේ නේ දැන් පුළුවන් නේ. ගෙනීමේ කුලී දාන්නේ අපි විකුණුම් පිළිවෙල වෙන තැනට. ඇයි එහෙම කරන්නේ? අපි තොගයක් ගේන්න දරන පිළිවෙය අපේ තොගයේ පිළිවෙලට එකතු වෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔය මුල් වීඩියෝ ටික බලන්න. තේරුණා නේද? තොගයේ පිළිවෙලට ගෙනීමේ කුලී පැටවීමේ ගාස්තු තීරු ගාස්තු මතකයිනේ ඔයාලට මම කියලා දුන්නා. හරි. එහෙනම් ගැණුම් වලට එකතු කරන්න ගෙනීමේ කුලී කියලා ළමයි. කොච්චරද? ගෙනීමේ කුලී කොච්චරද පුතේ තියෙන්නේ? මේ ඔයාලා රූල් ගහගන්න මේ මට පැටලෙනවා හොඳේ 6000යි දැන් ඒක කෙලින් ගෙනීමේ කුලිය ඉස්සරහින් කොහොම කෙලින් රූලක් ගහගන්න ඕන නම් පැන්සලෙන් නැත්නම් එතකොට පැටලෙන්නේ ගෙනීමේ කුලිය 6000යි 6000යි මම චූරියට ලිව්වේ බොහොම මේ වගේ ගාණක් හදන්න නිකන් පත බෝඩ් එකක් තිබ්බත් මදි මම බලන්න ඕනේ දැන් වෙන බෝඩ් එකකට මාරු වෙනවා හරි ඔයාලා ඊළඟට පැටවීම් කුලී ඒකත් ගැණුම් වලට එකතු කරන්න පුතේ පැටවීම් කුලී ගැණුම් වලට එකතු කරන්න ළමයි පැටවීම් කුලී පැටවීම් 3000යි තේරුණාද අවුලක් නැහැ නේ රයිට් අවුලක් නැහැ නේ මේ දෙක මෙතෙන් මේ දක්වා අවුලක් නැහැ නේ පොඩ්ඩක් හරි අවුලක් තියෙනවා නම් කතා කරන්න හොඳේ ඉන්න මදි සර් එතන මං ගොඩක් ඉඳ තිබ්බේ නැති දැන් අවුලක් නැහැ කොහොම හරි උතන පැටවීම් කුලී කියලා දැන් හරි එතනින් එහාට තව මුකුත් එන්නේ නැහැ උතෙන්ට හරිද ඔච්චරයි කොහොම හරි එයා ගන්න දැන් ඔය පුඩු චූටි තැන් වල මොනවා හරි ලොකු වැඩ කරන්න සිද්ධ වෙනවා හින්දා කොහොම හරි මෙතන මේ හදාගන්න දැන් මම මේ ලිව්වේ තේරුණා එතෙන්ට දැන් මට කියන්න අමතකුණා මම මේ ඔයාලට මම කියලා දීලා තියෙනවනේ මෙතෙන්ට පොඩ්ඩක් ඉඳ තියන්නේ කියලා රූල් 3ක් විතර හරි ඒක පොඩ්ඩක් ගාන බලනකොට ගාන දිහා බලලා රූල් ලෝබල් නැතුව තියන්න ඕනේ මම මේ ලෝබ වෙලා තිබ්බ බෝඩ් එකේ ඊට මදි නිසා හරිද right ඊළඟට යමු ස්ථාවර තැන්පතු කියන එකට 110 ස්ථාවර තැන්පතු තියෙනවා පුතේ ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ජංගම නොවන වත්කම තේරෙනවද එහෙනම් අපි ජංගම නොවන වත්කම් වල මෙන්න මේ ජංගම නොවන වත්කම් වල මම ඔයාලට දවසක් කියා දුන්නා යටින්ම අල්ලන්න බැරි ඒවා දැන් ඉඩම් ගොඩ නැගිලි මෝටර රථ වගේ ඒවා ස්පෘශ්‍යයි නේද අල්ලන්න පුළුවන් හැබැයි අල්ලන්න බැරි ඒවා පුතේ අස්පෘශ්‍ය ඒවා අපි ලියන්නේ යටින් තේරුණාද යටින්ම කියන්නේ මේ ජංගම වත්කම් වල එහෙම ලියන්න එපා ඊට උඩින් ලියන්න ජංගම වත්කම් වලට උඩින් ජංගම නොවන වත්කම් වල යටින් හරිනේ ඒකත් අර ගවශීලතා පදනම තමයි උතනක් තියෙන්නේ හරිද ඉඩම් මෙහෙම විකුණන්න අමාරුයිලු ස්ථාරවත්කම් මෙහෙම ඉක්මනට විකුණ ගන්න මේ සල්ලි ගන්න පුළුවන් තේරෙනවද ස්ථාරවත්කමක් එහෙම තිබ්බොත් අපිට ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන් කියලා ඔය කියන්නේ මේවයි තර ගවශීලතා පදනම තියෙනවා ඒව ලොකුවට බලන්නේ නැහැ ඉතින් ඔයාලා කොහෙන් ලිව්වත් කමන්නේ නැහැ ඒ වුණාට ස්ථාර සම්පත වගේ ඒවා අස්පෘශ්‍ය ඒවා යටින් ලියා ගන්න හරිද right මම එහෙනම් ජංගම නොවන වත්කම් වලට ගිහිල්ලා උඩ ටික හිස් තියලා යටින්ම ලියනවා ස්ථාවර තැන්පතු කියලා. ස්ථාවර තැන්පතු. තේරුණාද? කතන්දරේ. ඇයි මේ ස්ථාවර තැන්පතු කියන එක යටින්ම ලියන්නේ? ඒක අල්ලන්න බැරි දෙයක්. අස්පෘශ්‍යයි. ඉඩම් ගොඩ නැගිලි තිබ්බොත් එහෙම උඩින් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හරිනේ? තේරුණානේ? right. එහෙනම් ස්ථාවර තැන්පතු කියලා දාලා
4,50,000 නෑ විකුණුම් ගත්තනේ අම්මටි මේ විකුණුම් අරන්නේ නෑ මම විකුණුම් පන්නලා ඇවිල්ලා තියෙන්නේ විකුණුම් කියලා තියෙනවා 4,56,000 ස්ථාවර තැන්පතු වලට උඩින් තියෙන විකුණුම් දාගන්න පුතේ මේකේ 4,56,000 නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් වලට දාන්න 4,56,000 4,56,000යි මේ විකුණුම් වලට දාන්න එක එහෙම පන්නලා ඉන්න බෑ එකින් එක යන්න ඕනි ඊළඟට ස්ථාවර තැන්පතුව 40,000 ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මතක තියාගන්න නම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් වල දෙවෙනි තීරුවට දාන 45 කෙලින්ම දෙවෙනි තීරුවට දාන්න තේරුණා කෙලින්ම දෙවෙනි තීරුවට දාන්න හරි 40000යි ඊළඟට මොකද්ද කියන්නේ ස්ථාවර තැන්පතු පොලි ආදායම එතන හදාගන්න පොලි කියලා හොඳි පොලි කියලා හදාගන්න තියෙන ඒවා කියවන්න යන්න එපා පොලි ආදායම බලන්න පොලි ආදායම එක කොහෙන්ද බැර පැත්තේ 4000ක් තියෙනවා මේ දීලා තියෙන ශේෂ පිරික්සීමක් නිසා අනිවාර්යයෙන්ම ආදායම බැර පැත්තේ තියෙන්නේ රයිට් එහෙනම් පොලි ආදායම කියන්නේ මොකක්ද මේ ස්ථාවර තැන්පතු පොලි ආදායම කියන්නේ මොකක්ද පුතේ වත්කමක්ද වගකීමක්ද වියදමක්ද ආදායමක්ද ආදායමක් එහෙනම් කොහෙද දාන්නේ ආදායම් වලට දාන්න තැන්පතු ආදායම් කියලා නැත්නම් පොලි ආදායම් කියලා දාන්න වෙනත් ආදායම් වල දානවා ළමයි පොලි ආදායම් කොච්චරද 4000යි දාන්න පුතේ පොලි ආදායම් කියලා දෙවෙනි තීරුවට 4000 දැන් මේවා තමයි කොමර්ස් මේ වල අවසාන ප්‍රතිඵලය හරිද මේක පුළුවන් කියන්නේ දැන් ඉතින් ඔයාලට කොමර්ස් පුළුවන් තේරුණා මේක අන්තිමට බැලන්ස් වෙනවා උඩ මුළු වත්කම් වලට මුළු හිමිකම් සහ වගකීම් සමාන වෙනවා පුතේ හරිද ඕක බැලන්ස් කරගත්තා කියන්නේ ඉතින් මාර්ග සතුටේ විභාගෙදී රයිට් ඊට පස්සේ අපි කොතනද ඉන්නේ යන්ත්‍ර හා උපකරණ ස්ථාවර තැන්පතු පොලි ආදායම දැම්මනේ වෙනත් ආදායම් වලට දැන් මට කියනවා මම මේ උගන්වන ඒවා අමාරුයිද මම කියා දෙන ඒවා අවුල් වගේද නැත්නම් තියරි කරලා ඉන්න පුළුවන් එහෙම අවුලක් නැහැ නේ කෙලින්ම ගානකට ආවට ඔළුව රිදෙනවා වගේද නැහැ නේ මම ප්‍රශ්නයක් නැහැ නේ පොඩ්ඩක් hina වෙලා ඉන්න හොඳේ මේ කතාව සහ ඊළඟ පාඩමේදී ඊළඟ පාඩම තියෙන්නේ මේක ගැළපීලි කතන්දරේ ඊට පස්සේ මේ තේරෙනවනේ හරි ඊට පස්සේ මේ කොමර්ස් වල අමාරුව ටික ඉවරයි එහෙනම් ඊට පස්සේ ලස්සන ටිකක් තියෙනවා හරිද මේ පාඩම සහ ඊළඟ පාඩම තමයි චුට්ටක් අමාරු ඊට පස්සේ අවුලන්නේ හරි බලන්න පුතේ අපි ඉන්නේ යන්ත්‍ර හා ස්ථාවර තැන්පතු පොලි ආදායම දැම්මා යන්ත්‍ර හා උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක් යන්න පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගිහිල්ලා ජංගම නොවන වත්කම් වල උඩින්ම ලියන්න අවුලන්නේ නැහැ ඉඩම් මෙහෙම කියනවා බලන්න ඒවා අවුලන්නේ නැහැ උඩින් ලියන්න යන්ත්‍ර උපකරණ කොච්චරයිද 1,40,000යි 1,40,000යි කෙලින්ම දෙවෙනි තීරුවට දානවා 1,40,000 පේන්නේ නැද්ද පේනවා කියලා හිතා ගන්න අන්න මොකුත් නැතුව ගියා හරිද යන්ත්‍ර උපකරණ දෙවෙනි තීරුවට 1,40,000යි ඊට පස්සේ ලැබූ වට්ටම් මොකද්ද ලැබූ වට්ටමක් කියන්නේ පුතේ වෙනත් ආදායමක් යන්න ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වෙනත් ආදායම වලට දාන්න ලැබූ වට්ටම් කියලා නැත්නම් ලද වට්ටම් කියලා දාන්න ලද වට්ටම් කොච්චරයිද 7,000යි දෙවෙනි තීරුවේ 7,000යි ලද වට්ටම් දෙවෙනි තීරුවේ 7,000යි ලද වට්ටම්
දෙවෙනි තීරය 7000යි. ඊළඟට දුන්වට්ටම් මොන වියදමක්ද? මූල්‍ය වියදමක්ද? පරිපාලන වියදමක්ද? නැත්නම් වෙනත් වියදමක්? දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක්. හරි. විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක්. දැන් ඔයාලට මේ වියදම් මෙහෙම පැටලෙනවා නම් මාත් එක්ක කතා කරන්න. මම එහෙම පැටලෙන්නේ නැහැ. හොඳේ ගණන් හදනකොට ඔක හරියයි. බෙදා හැරීමේ වියදම් කියන්නේ දුන්වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. පොඩ්ඩකින් ඒක අනිත් පැත්තට කියනවා. දුන්වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක් 6000යි. මේ වියදම් දාන්නේ කීවෙනි රූලෙද ළමයි? පළවෙනි රූලේ. ඊළඟට රක්ෂණ පරිපාලන වියදමක් රක්ෂණ 8000යි. ඊළඟට මම ටිකක් ස්පීඩ් කරන්නම් මේ වියදම් ටික දාන්න. ලිපි ද්‍රව්‍ය පරිපාලන වියදමක් එහෙම දාන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට. ලිපි ද්‍රව්‍ය පරිපාලන වියදමක් 20000යි. තේරුණාද? දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක් පරිපාලන වියදම් වලට දානවා රක්ෂණ 8000යි. ලිපි ද්‍රව්‍ය 20000යි. දාගන්න හිමීට. දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක් පරිපාලන වියදම් වලට දානවා රක්ෂණ 8000යි. ලිපි ද්‍රව්‍ය 20000යි. බෙදා හැරීමේ වියදම් වලට දුන්වට්ටම් දැම්මා. පරිපාලන වියදම් වලට රක්ෂණය 8000යි. ලිපි ද්‍රව්‍ය 20000යි. හරි ඊළඟට බලන්න. ප්‍රචාරණ වියදම් කොච්චරයිද? මට වැටුණාද? ඕනි. ලිපි ද්‍රව්‍ය 5000යි. කිව්වේ නෑ හොර ගිහින්. දැන් කියනවා. thank you. අර ඔයාලා රූල් ගහගත් මමත් ගහලා නෑ හොඳින්. මම පඬිත්යා වගේ රූල් ගහලා නෑ මගේ එකේ. අර එක එල්ලේ බලන්න පුළුවන් නම් හරි. නැත්තම් පොඩ්ඩක් අර අට්ටි වල හරි තියලා බලන්න. හරි? නැත්තම් පැටලෙනවා. 5යි. ලිපි ද්‍රව්‍ය 5000යි. ප්‍රචාරණ 20000යි. බෙදා හැරීමේ වියදම් වල ප්‍රචාරණ 20000යි. ඊට පස්සේ වෙළඳ සේවක වේතන අන්න. වෙළඳ සේවක වේතන මතක තියාගන්න. සේවක වේතන නම් මොකටද යන්නේ? පරිපාලන වියදම් වලට. හැබැයි වෙළඳ සේවක වේතන ඒ කියන්නේ බෙදා හැරීමේ වියදම් වලට. වෙළඳයි කියන්නේ මේ අර විකුණන කට්ටිය. හරි? එහෙනම් මෙතෙන්ට මම දාන්නම් සේවක වේතන කියලා නිකන්. නැත්නම් වේතන කියලා දාන්නම්කෝ. වේතන වෙළඳ සේවක වේතන කියලා වල ලියන්න. ඊයයිද? 36000යි. 36000යි. ඊළඟට කඩකුලී වියදම්. හරිනේ? ප්‍රචාරණ වියදම් බෙදා හැරීමේ වියදම් වලට දැම්මා. වෙළඳ සේවක වේතන බෙදා හැරීමේ වියදම් වලට දැම්මා. කඩකුලී වියදම් පරිපාලන වියදම් වලට දාන්න. කඩකුලී වියදම් පරිපාලන වියදම් වලට දානවා 50000යි. 50000යි. ඊළඟට ණය ගැටියෝ. ණය ගැටියෝ කොහෙද දාන්නේ පුතේ ණය ගැටියෝ? මේ තියෙන ණය ගැටියෝ තොගයට වටින් ණය ගැටියෝ කියලා තියෙන දැක්කද? අපි ලියාගත්තනේ කලින්. අනිවාර්යයෙන් මේ තුන ලියාගෙන ඉන්න ඕනේ. හරි? තොගය ණය ගැටියෝ මුදල් ඔය ටික ලියාගෙන ඉන්නවා. හරි? අන්න ණය ගැටියන්ට දානවා පළවෙනි රූලේ දාන්න. මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ ණය ගැටියෝ කියලා ලියුවානේ. එතන පළවෙනි රූලේ දාන්න. ණය ගැටියෝ කියන එකට 50000ක්. 50 ඕනේ කඩකුලින් 50000. 2000යි. ණය ගැටියෝ 2000යි. ණය ගැටියෝ 2000යි.
ඊළඟට බොල් ණය. පැටලුණාද? කඩකුලිය 30000යි නේද පුතේ? කඩකුලිය 30000යි. මෙතන කඩකුලිය 30000යි. දෙකක් වෙනස් කරන්න ඕනේ. කඩකුලිය 30000යි, ණය ගැතිය 50000යි. කඩකුලිය 30000යි, ණය ගැතිය 50000යි. ඒ දෙක හදාගන්න. කඩකුලිය 30000යි, ණය ගැතිය 50000යි. බොල් ණය. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදම. බෙදා හැරීමේ වියදම් වල බොල් ණය. බොල් ණය 2000යි. බොල් ණය 2000යි. බොල් ණය 2000යි. හරිද? බොල් ණය 2000යි. ඊළඟට මුදල් ශේෂය අන්න මුදල් කියලා අපි මෙතන ලියුවනේ. ඒක දාන්න 61000 මූල්‍ය දත්ත ප්‍රකාශයේ මුදල් ශේෂය කියලා ලියුවනේ. ඒකට 61000ක් දානවා. මුදල් ශේෂය 61000යි. ඊට පස්සේ ළමයි බැංකු අයිරාව. බැංකු අයිරාව කියන්නේ ජංගම වගකීමක්. තේරුණාද? බොල් ණය කොහෙද සර්? බෙදා හැරීමේ වියදම් වල බොල් ණය කියලා ලියන්න 2000ක්. බෙදා හැරීම. ඔව්. බොල් ණය බෙදා හැරීමේ වියදම් වල 2000යි. බෙදා හැරීමේ වියදම් මම දාලා තියෙන්නේ ඔයාලට පෙන්නේ. බෙදා හැරීමේ වියදම බොල් ණය 2000යි. වේතන 36000යි. මොකද වෙළඳ සේවක වේතන ඉස්සලා 50000ක් කොහෙද දැන්? නෑ කඩකුලිය 30000යි. කඩකුලිය 30000යි, ණය ගැතිය 50000යි. හරිද? කඩකුලිය 30000යි, ණය ගැතිය 50000යි. මට අර ඒ දෙක පැටලිලා. අන්තිමට බැංකු අයිරාව කියන්නේ ජංගම වගකීම ළමයි. ජංගම වගකීම් වල දාන්න බැංකු අයිරාව. බැංකු අයිරාව කියලා දාන්න. බැංකු අයිරාව. බැංකු අයිරාව කියලා දාලා කොච්චරද? 20000යි. පළවෙනි තීරුවට දාන්න පුතේ 20000. 20000 පළවෙනි තීරුවේ දාන්න. 20000ක් බැංකු අයිරාව. සර් බෝඩ් එක පැහැදිලි නැහැ සර්. පැහැදිලි නැද්ද? කොයි හරිද ඔයාලා ලියාගත්තිය සිත? zoom කරලා බලන්න බැරිද? බෑනේ. හරි ගියා සර් හරි ගියා. හරි ගියා. මම ආය කියන්නද බොල් ණයේ ඉන්නේ කොතනින්ද ඕනි? කොයි හරිද ලියාගත්තේ? මූල්‍ය දත්ත ප්‍රකාශය පටන් ගත්ත වෙලාව විතර සර්. පටන් ගත්ත වෙලාව? දැන් ඒ කියන්නේ මොකොත් ලියාගත්තේ නැද්ද? නෑ සර් මේ මූල් ඒ කියන්නේ මේ දැන් ඔයා දැන් හරි බෝඩ් එකේ පේන්නේ නැතුව ගියා අර වෙලාව වෙනද කියලා tempatu එහෙම නෙවෙයි. හරි ලියාගත්තේ නැද්ද? හරි හරි සර් මේ ලියා ගන්න පුළුවන් මේ පැහැදිලි නැතුණා පොඩ්ඩක් බෝඩ් එක සර්. හරි. දැන් මම නිකන් කියාගෙන යන්න මුලින් ඉඳන් ඔයාලා හරිද කියලා බලන්න. හරිද? බලන්න ආරම්භක තොගේ අපි දැම්මා ලාභ හෝ අලාභ ප්‍රකාශයට 8000ක් ආරම්භක තොගය. ගැනුම් දැම්ම 145000ක් එතනම යට. ඊට පස්සේ ගෙනීමේ කුලිත් එතනම යටින් දැම්ම 6000ක්. පැටවීමේ කුලිය එතනම යටින් දැම්ම 3000ක්. විකුණුම් දැම්ම ලාභ හෝ අලාභ ප්‍රකාශයේ උඩින් 456000ක්. ඊළඟට ඊට පස්සේ යන්ත්‍ර හා උපකරණ ජංගම නොවන වත්කම් වලට දැම්මා. ජංගම නොවන වත්කම් මම දැන් එහෙම කිව්වනම් ඇති නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ ඕනේ නැහැ නේ. හරි. ඊළඟට
යන්ත්‍ර හා උපකරණ 1,40,000ක් දැම්ම යංගම නොවන වත්කම් වලට ලද වට්ටම් දැම්ම වෙනත් ආදායම් වලට දුම් වට්ටම් දැම්ම බෙදා හැරීමේ වියදම් වලට රක්ෂණ ගාස්තු දැම්ම පරිපාලන වියදම් වලට ලිපි ද්‍රව්‍ය වියදම් දැම්ම පරිපාලන වියදම් වලට ප්‍රචාරණ වියදම් දැම්ම බෙදා හැරීමේ වියදම් වලට වෙළඳ සේවක වේතන දැම්ම බෙදා හැරීමේ වියදම් වලට කඩකුලී වියදම දැම්ම කඩකුලී වියදම 30000යි පුතේ ඒක මම ඉස්සර 50000ක් වගේ කිව්වේ ඒක 30000 දැම්මා පරිපාලන වියදම් වලට ණයගැතියෝ දැම්මා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ණයගැතියෝ කියලා ලියපු තැනට 50000ක් ඊළඟට පුතේ බොල් ණය දැම්ම බෙදා හැරීමේ වියදම් වලට 2000ක් බොල් ණය බෙදා හැරීමේ වියදම් වලට 2000ක් දැම්මා ඊළඟට දැන් මුදල් ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට දැම්මා දෙවෙනි තීරුවට මුදල් කියලා ලියපු තැනට 61000ක් බැංකුව අයිරාව දැම්ම පුතේ ජංගම නොවන වත්කම් ජංගම වගකීම් වලට දැම්ම බැංකුව අයිරාව 20000ක් රයිට් දැන් තියෙන බැංකු ණය පුතේ ජංගම නොවන වගකීම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් වලට දාන්න බැංකු ණය කියලා වෙන ජංගම නොවන වගකීම් නැත්තම් එලින්ම දෙවෙනි තීරුවට දාන්න පුළුවන් වෙන ඒවා තියෙනවා නම් පළවෙනි රූලේ ලියලා ඒක එකතුව දෙවෙනි තීරුවට ගන්න. හරිද? වෙන ඒවා නෑ වගේ නෑනේ ඇත්තට මේ හින්දා මම කෙලින්ම දෙවෙනි රූලට දාන්නම්. තේරුණාද? වෙන ඒවා තියෙනවා නම් මේ පළවෙනි රූලේ ලියලා එකතුව දෙවෙනි රූලට ගන්න පුළුවන්. නැත්තම් කෙලින්ම දෙවෙනි රූලට දාන්න පුළුවන්. වෙන ජංගම නොවන වගකීම් නැත්තම්. ඒක ඔයාලට කැමති විදියක්. මම දෙවෙනි රූලට දාන්නම් දැන්. බැංකු ණය 60000යි පුතේ දෙවෙනි රූලට මම කෙලින්ම දාගන්නම්. නිකන් තේරුමක් නෑනේ නිකන්. මේ පළවෙනි රූල ගොඩක් වෙලාවට ගහන්නේ එකතු කිරීම අඩු කිරීම කරගන්න. හරිද? තේරුණා නේ? රයිට්. ඊළඟට බැංකු ණය පොලිය. මූල්‍ය වියදම් වලට දාන්න පුතේ බැංකු ණය පොලිය. බැංකු ණය පොලි මූල්‍ය වියදම් වල දාන්න 6000ක්. 6000යි ඊළඟට බැංකු අයිරා පොලි. අයිරා බැංකු ණය පොලිය බැංකු අයිරා පොලි මූල්‍ය වියදම් වලට දාන්න 1000ක් බැංකු ණය පොලිය 6000යි බැංකු අයිරා පොලිය 1000යි අන්තිමට ප්‍රාග්ධනය කියලා තියෙනවා 20000ක් ප්‍රාග්ධනය කියන 20000 දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනය කියලා ලියන්නේ අන්න එතන පළවෙනි රූලට දාන්න 20000 දැන් ඉවරයි ගන්න. දැන් තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම කරලා වැඩි ඉවර කරා. කොහොමද ගන්නෙ? දැන් මේ සුද්ධ ලාභය හොයන්න ඔයාලා දන්නවනේ සුද්ධ ලාභය හොයන්න. සුද්ධ ලාභය ගන්න බෑ. සුද්ධ ලාභය ගන්න. දැන් ඔයාලා බලයි අවසන් තොගය කෝ කියලා. අවසන් තොගේ ගොඩක් ගණන් වල දෙනවා. දැන් මේ જાති මගේ ගණන් වල නෑනේ. නැත්තම් ඉතින් මේ නිකන් ඉරක් ගන්න මේ බිඳුවයි කියලා හරි දාගන්න අවසන් තොගේට. ඊට පස්සේ ගන්න. අවසන් තොගේ හරිනම් දෙනවා පුතේ ගණන් වල ඔයාලා දැන් මේ ගානේ අවසන් තොගේ හොයන්න යන්න එපා. ගානේ දුන්නොත් දානවා නැත්නම් බිඳුවයි කියලා දානවා. එච්චරයි. හරි. රයිට්. එහෙනම් අපි කරගෙන යමු. පුතේ ආරම්භක තොගයට ගැනුම් ගෙනීමේ කුලී පැටලීම් ගාස් එකතු කරලා විකුණුම් පිළිවෙල හොයාගන්න. හිමීට කරන්න ඔයාලා මම හදන්නම් ඔයාලත් එකතු කරන්න 8000 1,50,000 6,000 3,000යි මෙතන පුතේ එකතුවක් වෙනවා 1,62,000 හරිද ඔයාලට එකතු කරන්න වෙලාව දෙන්නද නැත්නම් මම හදන්නද දරලා අපි සුද්ධලාභ ගන්නකො බලන්න පොඩි ටයිම් එකක් කරන් 1,62,000ක් වෙනවා මේ ටිකේ එකතුව කියන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී පැටවීම් ගාස් එකතු කරාම 1,60,000ක් එනවා. ඒකම තමයි විකුණුම් පිළිවෙලට දාන්නේ අපි. right? ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරන්න. දැන් මම කෑ ගහන්න නැතුව හදන්නම් ඔයාලා. නැත්නම් ඉස්සර කෑ ගහන්න ඉපා කියන්නේ එකතු කරන්න බෑනේ නැත්නම් මේ කෑ ගහනකොට 2,94,000ක් එනවා.
n දෙකක් 4යි. පුතේ දලලා වෙනවා 2,94,000. ඒකට වෙනත් ආදායම 11,000ක් එකතු කරන්න. තුන් ලක්ෂ 5,000යි. ඊට පස්සේ වියදම් වල එකතුව ඊළඟ රූලට ගන්න. බෙදා හැරීමේ වියදම් වල 64,000ක් එනවා. පරිපාලන වියදම් වල 43,000ක් එනවා. මූල්‍ය වියදම් වල 7,000ක් එනවා. හරි. මේ වියදම් වල එකතුව තුන්වෙනි රූලට මාරු කරන්න පුතේ. එකතුව තුන්වෙනි රූලට. ඉන්දියම් 4යි 3යි 7යි 14න් 7ට එකක් ඉතිරි. 10යි 1යි 11යි. ලක්ෂ 14,000. 1,14,000යි පුතේ මුළු වියදම් වල එකතුව. එතකොට 305න් 3,05,000න් 1,14,000ක් අඩු කරන්න උනි. එතකොට පුතේ සුද්ධ ලාභයක් එනවා. ඔයාලා කරන්න හොඳේ. ඔයාලා කිසි වැරදුනොත් එම්ම හරිද කියලා බලා 1,91,000ක් වෙනවා සුද්ධ ලාභය. ඔයාලා කරන්න වෙලාව තියෙනවා අපිට. විනාඩි 20ක් තියෙනවා. ඒ අවුලන්නේ නැහැ. ඔයාලා හිමින් කරන්න මම ඉක්මනට කරා කියලා අවුලන්නේ නැහැ. ඔයාලා ගණන් ඉක්මනට කරන්න ඕනි. මට ආවා දල ලාභයක් ආවා 2,94,000ක. විකුණුම් පිරිවැය ආවා 1,62,000. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම පුතේ මට දල ලාභයක් ආවා 2,94,000. ඒකට වෙනත් ආදායම 11,000ක් එකතු කරාම 3,05,000ක් එනවා. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම 64,000යි. පරිපාලන වියදම 43,000යි. මූල්‍ය වියදම 7,000යි. ඒ ඔක්කොම වියදම් එකතුවක් මට එනවා 1,14,000ක. අන්න 1,14,000 මම අඩු කරනවා 3,05,000න්. ඊට පස්සේ මට එනවා සුද්ධ ලාභයක් පුතේ 1,91,000ක. ඔයාලට එන්නේ එතෙන්ට වෙනකන් ආවද කියන්නේ? එතෙන්ට වෙනකන් ගන්නකො. ආවා. සුපිරි. පුතේ මෙන්න මේ 1,91,000 තියෙනව නේද? සුද්ධ ලාභය කියලා තියෙන්නේ 1,91,000 බලා ගන්න දැන්. මේ 1,91,000 කියන සුද්ධ ලාභය කෙලින්ම ගිහිල්ලා හලන්න ඕනි. කොහෙද? මේක ගිහිල්ලා කෙලින් මේ ඔයාලා හිතා ගන්න එපා. හරියට හරි. 1,91,000යි. ඒක මේ ලාභය කියලා තියෙන්නේ මේ මූල්‍ය සත්‍ය ප්‍රකාශයේ. මෙන්න මේ ලාභය කියන මූල්‍ය සත්‍ය ප්‍රකාශයේ ලාභය කියන තැනට කෙලින්ම දානවා පළවෙනි රූලේ දාන්නේ 1,91,000. 1,91,000. ලාභය කියලා තියෙන්නේ. ඒකට දාන්නේ 1,91,000. අර එකතු කරන්න පුළුවන් විදිහේ ඔයාලා ලියාගත්තේ. අර ප්‍රාග්ධනය කියලා අපි දැම්මනේ 20,000ක්. ප්‍රාග්ධනය කියලා 20,000ක් දැම්මනේ. ඒකටම යටින් ලාභය කියලා තියෙනවනේ. මේ ලාභය කියන තැනට 1,91,000ක් දාන්න. තේරුණාද? අර ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන් ගත්ත සුද්ධ ලාභය එළින්ම මෙතන ලාභය කියන තැනට දානවා. මෙතන අලාභයක් නම් පුතේ මේක වරහන් කරලා අඩු කරන්න ඕනේ. නේද? ගොඩක් වෙලාට අලාභ එන්නේ. හරි. දැන් මේක දැම්මනේ. 1,91,000 දැම්මනේ. දැන් ඉතින් මේ ටික එකතු කරන්න තියෙන්නේ. මොනවාද? ජංගම නොවන වත්කම් එකතු කරන්න. මෙතන එකතුව ගන්නවා පුතේ 2,80,000යි. ජංගම නොවන වත්කම් වල එකතුවක් නේ. ජංගම නොවන වත්කම් වල එකතුව 2,80,000යි. ඔයාලට පේනවද මන්ද? 2,80,000යි. හොඳේ. ඊට පස්සේ ජංගම නොවන ජංගම වත්කම් තියනවානේ. ජංගම වත්කම් වල එකතුවත් එහා පැත්තට දාන්න ඕනේ. එකතු කරන්න ඉස්සෙල්ලා. ණය ගැතියෝ ඉන්නවා 50,000ක්, මුදල් තියෙනවා 61,000ක්, දෙකේ එකතුව 1,00,000
එකයි 6යි කොහමද 111යි නේද මුළු එකතුව 111.3යි නේ 1,11,000යි නේ හරි දැන් 2,80,000යි මේ දෙකේ එකතුව ගන්න මේ දෙකේ එකතුව ගන්න මේ දෙකේ එකතුව දාගන්න 0.3යි මේ ටික මේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල මුළු එකතුව ගන්න මුළු වත්කම් වලට ගන්න මෙතන 1,80,000 ළමයි 1,80,000ම ජංගම නොවන වත්කම් වල එකතුව 1,80,000යි 1,80,000යි 1,11,000යි දෙකේ එකතුව වෙනවා 1යි 8යි 1යි 9යි 2,91,000යි 2,91,000 පේනව නේද ඔයාලට මම එක zoom කරලා පෙන්නන්න පේනවනේ ජංගම වත්කම් වල එකතුව තියෙනවා ඔන්න ඔහොම පේනවද මන්ද 1,81,000 ජංගම නොවන වත්කම් වල එකතුව 1,81,000යි ඊළඟට ජංගම වත්කම් වල මේ 50,000යි 61,000යි ඒ ඔක්කොගේම එකතුව 1,11,000යි ඊට පස්සේ ළමයි මේ දෙකේ එකතුව 2,91,000යි මේ දෙකේ එකතුව 2,91,000 හරිද මුළු වත්කම් වල එකතුව 2,91,000 හරි නේද right ඊට පස්සේ යනවා මේ හිමිකම් තියෙනවනේ හිමිකම් වල තියෙනවා 20,000කුයි 1,91,000කුයි ඒ දෙකේ එකතුව ගන්න අරන් එහා පැත්තට මාරු කරන්න 0.3යි 1යි 2යි 9යි 211යි 2,11,000යි මම කෙලින්ම දෙවෙනි රූල ලියා ගන්නම් 2,11,000 හරිද 2,11,000යි 2,11,000යි හරි ඊට පස්සේ ජංගම නොවන වගකීම් මෙතන මොකුත් නැහැ මම මෙතන ඔයාලා මෙතන දැම්ම නම් ඒක දෙවෙනි රූලට මාරු කරගන්න 60,000 ඊළඟට ජංගම වගකීම් වල 20,000ක් තියෙනවා ඒකත් දෙවෙනි රූලට මාරු කරන්න නේ 20,000යි හරි එතකොට පුතේ හිමිකම් වල තියෙනවා 2,11,000 ජංගම වගකීම් 60,000යි ජංගම නොවන වගකීම් 60,000යි ජංගම වගකීම් 20,000යි මේ තුනේ එකතුව ගන්න මුළු හිමිකම් හා වගකීම් කියන්නේ අන්න එතෙන්ට දාන්න මේ තුනේ එකතුව විතරක් නේ හිමිකම් සහ වගකීම් වල එකතුව දාන්න මෙතෙන්ට දාන්න බලන්න 0.3යි 1යි මෙතෙන්ට 1 1යි 6යි 1යි 6යි 7යි 2යි 9යි මෙතන 2 අන්න මුළු හිමිකම් හා වගකීම කොච්චරද පුතේ 2,91,000 ඔයාලට පේන්නේ නේද පේනවද පේනවා අන්න දැක්ක නේද එතකොට මුළු වත්කම් වලත් ඇවිල්ලා තියෙනවා අපිට 2,91,000 ඒ වගේම මුළු හිමිකම් සහ වගකීම් වලත් ඇවිල්ලා තියෙනවා කොච්චරද 2,91,000ක් ලක්ෂ 91,000යි සර් හරි හරි එතකොට ඔන්න ඕක තමයි ඉතින් අපි ගාණක් බැලන්ස් කරනවා කියන්නේ බැලන්ස් කරනවාම නෙමෙයි එතනදී 2,91,000ක් ආව මට මුළු හිමිකම් සහ වගකීම් වල ඔයාලට එන්න ඇති හරියට දාගත්තා නම් හරි නේද එතකොට වැඩි ඉතින් මම මේ තියරිය කියා දෙන්නෙත් නැතුව මම මේ ගානකට ගියේ ඔයාලා බය වෙන්න එපා බුදුහාමුදුරුවෝ ඕක නම් මට තේරෙන්නේ නැහැ කියලා එහෙම ඒ අයිඩියාව වලට ගන්නම එපා ඕනේ දෙයක් ලේසි කියලා හිතන්න හරි right ගානට එනවා සර් හරි නේද අන්න ඒක තමයි වෙන්න ඕනේ හරි දැන් ආන්කයි මේක අද කියා දුන්නේ කාවද අනිත් තමයි ආවනම් පොඩි එහෙම thumbs up මෙහෙම එකක් දාන්න හරිද කියලා දැනගන්න මට
නැත්තම් කොහොමද බය වෙන්න එපා සෙන්සුරාදා මම ආයේ මේ ටික කියලා දෙනවා අවිෂ්කගේ හරි අනිත් අය පුතේ විසුරගේ හරි අනිත් අය මොකෝ තත්ත්වේ අසිතත් හරි ආවලු හරි තෙවිඳු මල්මිලා සචින් අරුච්චි මොකෝ දත්තේ නිකන් අමාරු වගේ නේ ඇත්තටම මට හිමිට කියන්න මේක මේවා අමාරුයි කියලා මේ අවුලක් නැහැ මම කොහොමත් ඔයාලව කොට දානවා මේ තව අතිරේක පන්ති දාලා අද මේ තියරිය කරේ නැත්තේ අද ගොඩක් කට්ටිය අඩු නිසා ළමයි නැත්තම් මේ තියරි ටික තමයි කරන්නේ කවීෂ මොකද දත්තේ හරි අපි කොහොමත් මේ එක ගානෙන් තේරෙන්නේ නැහැ ළමයි හරිද එක ගානෙන් කොහොමත් තේරෙන්නේ නැහැ එහෙමනම් ඉතින් විශ්ව කර්මයක් වෙන එක හරි එකක් එහෙම එකක් වෙනවා ඔයාලා තේරුන්නේ නැහැ කියලා අවුලක් ගන්න එපා ඊළඟ තව ගණන් තියෙනවා මේක ඕන තරම් අපි මීට හදමු හොඳේ එතකොට ඔබ තේරෙනවා කොට නැති තේරුණා හරිනේ හරි ඒ කෝඩ් එක මම දාන්නම් ආපු නැති ළමයින්ට මේ ගාන එතකොට